සතිපට්ඨානයේ සහ යෝනිසෝ මනසිකාර්යය අතර වෙනස පැහැදිලි කරලා දෙන්න කියලා මේ කෙල්ලීමක් තියෙනවා. සතිපට්ඨානයේ සහ යෝනිසෝ මනසිකාර්යය. යෝනිසෝ මනසිකාර්යය කියන වචනයේට දැන්ට සිංහල අර්ථයක් දීලා තියෙනවා නුවණින් මෙනෙහි කිරීම කියලා වචනය. හැබැයි නුවණින් මෙනෙහි කිරීම කියලා කිව්වට මේක සම්පූර්ණයෙන් තෝරාගන්න බෑ ලෞකික අදහස් දරන දහම අවබෝධය අඩුවයිද. මේ නුවණින් මෙනෙහි කිරීම කිව්වම මොකද්ද නුවණින් මෙනෙහි කරන්නේ? ඒතර නුවණින් මෙනෙහි කරන්න පුළුවන්ද මේ කියලා බලනකොට ඒතර නුවණින් මෙනෙහි කරන්න අනික් අයට වෙයිද? බෞද්ධ නොවනයි නුවණින් මෙනෙහි කරන්නේ නැද්ද? ඔකට හැදුවේ ඔය නොඒකාකාර කොම්පියුටර් නිවදේ නුවණින් මෙනෙහි කරලා නෙවෙයිද? ඕක තර්කවාදී ඉන්න පුළුවන්. ඊමණන්ස හැදුවේ නුවණින් නැත්නම් මොට්ටගමින් මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරන්න නෙවෙයි කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ බෞද්ධ කියන් ගෞරවයට හැදුවේ නැතුවට වහනයි ඕන තරම්. දැන් යථාර්ථයේ බගොත් එහෙම ඥානවන්ත වහන කෙනාට මොන විදිහේ ප්‍රඥාවක් ඇහුවත් ඒක උත්තර දෙන්න පුළුවන් ඉඳලා විග්‍රහ කරලා දෙන්න පුළුවන් වෙන්න ඕන. අපි හිතවිලි දුනා අපිට අභිධර්මයේ අනියා එහෙම කියන්නේ එපා බුදුහාමුදුරේ දේශනා කළා අපි බුදුහාමුදුරගේ මේ දරුවෝ නැත්නම් ශ්‍රාවකෙනි එහෙම ඉතින් අහන්න එපා. ඒ විදිහට අපි හිතේ හරියන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවේ මුලදිවත් බෞද්ධයිත නෙවෙයි. 62ක් අවිද්‍යාවේ දෘෂ්ටිවල බෙදලා හිටපු විවිධාකාර අදහස් දරපුවාට බයින්දාපුවාට විවිධාකාර විදිහට දීච කරලා නිග්‍රහ කරලා යන්න ආපුවාට සමහරට අමුතුවේ අක්ෂරයන්ගේ පපුව කරුණා වගේ පඬිතුක උත්තර දෙන කකුල් දෙකලා දානවා වගේ ඉනහකට විදි කරනවා. ඔය වගේ මේ මහා ජානිකා කියලා ලෝකයන් කියලා පඬිතුකන් කියලා ඇදිලා උමාවයි තමයි ආව වැඩි යන්නේ. ගෞරව කරලා ආදරෙන් ඇදිලා හදන්නේ බලපොටියක් කාලා හදන්නේ උන්වහන්සේගේ ඉදිරියේදී මොකද කියන්න හොඳ නැහැ කියලා. එහෙම කිය ඒ જાති ක්‍රමයක් තියුනේ නැහැ බුදුරණාහිසේ වැඩි ඉන්න කාලේ. පොඩ්ඩක් වෙනසක් තියුණා නම් ඔය අල්ලගෙන ඉවරලා හිටියදී හැම ගහනවා බලන්න. හැම ගහිලා යනවා උන්වහන්සේලා කියලා කවදාවත්. මොකද හේතුව උන්වහන්සේ හේතුවර න්‍යායට අනුකූල ධර්මයක් දේශනා කරන නිසා. තේරුම් ගන්න බැරුව තර්කවාද කරන්න යනවා මිසක් කවදාවත් ඇත්තක් දැක්කම තර්කවාද කරන්න දෙන්නේ නැති වාදනය කරනවා. ඉතින් ඒ වෙලාවේ කාරණා හරියට පෙන්නලා දුන්නාම ගෞරවයෙන් පිළිගන්න වෙනවා මිසක් වෙන දෙයක් නෑ. ඉතින් මෙන්න මේ වගේ දේශනාවලදී පෞ කාලෙකදී මේ විවිධාකාරයෙන් අර්ථ දෙනවා අටකථාචාර්යයන් වහන්සේලා. ඒ වගේම දෙනකොට මොකද කරන්නේ මොනවා හරි එකට ගැලපෙන තමක් හිතෙන අදහසක් දෙන්නත් පටන් ගන්නවා. සමහරවිට මේ අදහස දුන්නාම ඔක තෝරා ගන්න බැරුව යනවා. දහම් අදහසක් තෝරා ගන්න ඊට අනුකූල ධර්මානුකූල පිළිතුරු දෙනකොට ඒ දහම් හැඟීම් ඇති අර්ථ උගා වෙනස් වෙනවා. සමහර වෙලාවට පිටින් පෙන්නන අර්ථය මේ ලෞකික අර්ථය නෙවෙයි. එහි තියෙන ගැඹුරු සාසනික අර්ථය. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් නුවණින් මෙනෙහි කිරීම කියලා මේකට කිව්වට ඔයාලට පන්නකොලොත් එහෙම අපිට කියන්න වෙනවා. නුවණින් මෙනෙහි කිරීම කියන අදහස බැලුවොත් එහෙම ඉතින් නුවණින් මෙනෙහි කරලා අභිදෝත්පාද කරන්න පුළුවන්. අභිදෝත්පාද කාලවල නුවණින් මෙනෙහි කරන්නේ ඔය දේවල් කරලා තියෙනවා. මේත් හදලා තියෙනවා, වෛද්‍යවරු කාර්යය කරලා තියෙනවා, ඔපරේෂන් කරලා තියෙනවා. ඉතින් නුවණින් මෙනෙහි කරලා බලන්න නම් කෑල්ල කපන්නේ කොහොමද? ඇතුලේ ගෙඩියක් තියෙනවා. මේ ස්ථානේ මේ කෑල්ල කපලා ඉවත් කරගන්න මේ බෙද දාන්න ඕනේ. ඉතින් මොකටද කරන්න පුළුවන් උලන් දවස් කරලා ඉස්සුව කරා. දැන් ඕක නුවණින් මෙනෙහි කිරීමක් නෙවෙයි කියලා තරක කරන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ කියලා. ඒක ලෞකික වශයෙන් ඇත්ත. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ පදේ තියෙනවා. යෝනිසෝ කියන වචනේ. යෝනි කියන වචනේ ගන්නේ මොකද? අපේ උපතක් වෙන්නන්නේ. යම් යම් තැනක සර් කියන තම මගෙන් හැදිලා නම් උපදිනවා නම් මම දැන් අහවල් කෙනෙක්, මම දෙවියෙක්, මම බ්‍රහ්මයෙක්, මම මනුස්සයෙක්, අනේ මං තිරිසනෙක්, අනේ මං පෙරේතෙක්. අර තම උපදින දැන් මෙන්න මේවා දකින්න ඕනේ. කොහොමද එහෙම වෙන්නේ? හැබැයි රොබට් එකෙන් හදලා යන්න හැදලා ඒ වගේම රොබෝල හදලා මොන වැඩ ගත්තා. කො පෙරේතෙක් කෙනා එහෙම එකක් මොකද දන්නවද? පෙරේතෙක් කෙනා හැටි දන්නවද? තමයි පෙරේතෙක් වෙයිද නැද්ද දන්නවද? වෙන ක්‍රමය මොකද්ද? ඒ වගේ දෙයක් එහෙම දන්නවද? මම නම් ඔය අහලත් නැහැ මොනවද කියන එක මට තේරුණා. මගේ ඔයා ගැන මේ අහපම මෙන්න අයිති ගැන මේ රාසිත ගැන මෙන්න මේ જાතිය මේ ඉදිරි උපකරණ ගැන මේවා හරි කරන්න හැටි ඕහපම මගේ මම ඕනනම් දානවා. ඒක කියයි ඒගොල්ලෝ. ඔය භාවය මොකද්ද මගේ භාවය කියන්නේ? ඔයගොල්ලෝ අපි අහලත් නැහැ. මේ ආධ්‍යාත්මික පැත්තේ හැගෙවිච්ච එකක්වත් දන්නේ නැහැ. ඒවත් එක සම්බන්ධයක් නැහැ. ආධ්‍යාත්මික ඥානීය කියන එක වෙන එකක්. අතර ගමනේ උපතක් යන කියන එක පිළිගන්නේ නැති ඒකයි නෑ. පිළිගන්න හේතු නැහැ. ඒගොල්ලන්ගේ මේ භෞතික නෝලක් තියෙන්නේ. මේ භෞතික ගෝණී කරන මෙනෙහි කිරීමට ඒකට තියෙන ඒ ස්වභාවය නෙමෙයි මේ කියන්නේ. ඒගොල්ලන් ගැඹුරු පැත්තක්. පරිච්ඡාමවාදී දැනගත යුතු පැත්තක් තියෙනවා. යමෙක් යම් තැනක උපත්තිය ලබනවා නම් ඒ යෝනියේ උපත්තිය ලබනවා නම් ඒ කොහොමද වෙන්නේ ඒක? ඔන්නෝක සීකලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා කොහොමද මිදෙන්නේ? මෙන්න මෙහෙමයි හතර පාඩේ යන්නේ. හතර පාඩේ මෙන්න මෙහෙම එකක්. හතර පාඩේ යන්නේ හේතුව මේකයි. හතර පාඩේ නිරෝධී වල 10. ඒ නිරෝධින මාර්ගය මෙන්න මේ හේතු නිරෝධ කරන මාර්ගයයි. ඔය විදිහට දැනගන්න හතර පාඩේ මිදෙන්නේ. හතර පාඩේ යම් යම් යෝනියක වේද යෝනියක යක්ෂ යෝනියක ඒ වගේ අන්තිම විදිහක නීච යෝනියක උපත්තිය ලබනවා නම් ඉරිසා යෝනියක උපත්තිය ලබනවා නම් ඉතින් මට එහෙම එකක් එහෙම ලබන්න තියෙනවා නම් කොහොමද ඒක මට ලැබෙන්නේ? මම කොහොමද විදියට මට එහෙම යන්න සිද්ධ වෙන්නේ? ඉතින් ඒක දන්නේ නැහැ ඕක කොහොමද මිදෙන්නේ? තමන් කරගෙන කියන හිතන කටයුතු වෙන් කරන්න හැකියාව තියෙන්න ඕනේ. මෙන්න මෙතේ කිව්වොත් කළොත් හිතුවොත් මේකෙන් ගොඩනගෙන චක්‍රය මෙන්න මෙහෙම එකක්. ඒ චක්‍ර ස්වභාවයෙන් දකින්න ඕනේ. ඒකේ අවසානයේ මෙන්න මේ වගේ උපතක් ගෙනදිනවා මෙන්න මේ යෝනියක උපදිනවා. එහෙම මම හිතලා හිටියොත් ඒ ස්වභාවයෙන් හිටියොත් මම ඒ උපත ඉක්මවලා නැහැ. මගේ මරණයෙන් පසුව එතෙන්දී යන්න බැයිද? ඒ හේතු මල්ලාගේ නැද්ද තියනවාද?
මෙන්න මේ දැක ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දෙදහකට දහම් න්‍යායවත් සත්‍යමපාල දහම් න්‍යාය තුලින්. මෙන්න මෙතනින් තෝරගන්න ඕන ඔය ටික. එතකොට තමයි දැනගන්නේ. මෙන්න මෙබඳු හිතවිලි මේ ආකාරයෙන් ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් දුක හැටි කරලා ගත්තොත්. ඔය සියලුම පාප පැති සතර පායේ උපත්යේ හේතු වෙන දුකට හේතු වෙනා වූ යම්කිසි උපතක් ඇත්නම්. පහත් උපතක් ඇත්නම්. ලෝභය, ද්වේෂය, මොහය කියන මේවා මුල් කරගෙන හිතන කියන කරන වැඩ පිළිවෙලක බලවත් හරියෙන් සිද්ධ වෙනවා. ඒක පිළිපොත්. ලෝභ සහගතව හිතන කියන කරන වැඩ පිළිවෙලක් තියෙනවා ලෝක සත්‍යය. බලවත් වූ ලෝභය අනිකේකට මහා දුක් ගින්නක් ආහ ගින්නක් ඇති කරලා. පපුව අල්ලගෙන දැවෙන හලියන සතේ පස්සේ මට කරපු අපරාධයක ඇති. අනිත් මේක කරපු විනාශයක ඇති. මොන තරම් ඉන ගහන අපරාධයක්ද මම මට මේ බැරි. මේ වගේ අඬලා හැදිලා දොල්ලා පපුව බදාගෙන දැවෙන ගිනි ගත්තා වගේ සතේ පස්සේ අපරාධයක් කරොත් යම් කෙනෙක්. අන්නේ බඳු දේශයේ ඔබේ මහා බලවත් ද්වේෂයෙන් කරන අපරාධය නිසා කරපු කෙනාට අනුන්ට ගිනි දුන්නා නම් තමන්ට ගිනි ලබන්න හේතු වෙනවා. අනුන්ට යමක් දුන්නා නම් දුන්න හැටියට තමන්ට හම්බ වෙන්නේ. අනුන්ට මහා ගින්නක් දුන්නොත් බේරෙන්න නම් හම්බෙන්නේ නැහැ. තමා දුන්න හැටියට තමන්ට ප්‍රතිඵල එනවා. මෙන්න මේක ධර්මතාවය. මේක දකින්න ඕන. ඔන්න ඔබ නියම ධර්මයක් ඔබ යම්කිසි කෙනෙක් උත්තරයක් දැකලා මේ ලෝක ස්වභාවය. ලෝකේ ව්‍යාප්ත වෙන කර්ම වලවේගී ස්වභාවය දැකලා බුදු පියාණන් වහන්සේගෙන් ආගත ධර්මයේ ධර්මපවණය කරලා ඒ අනුසාරයෙන් දකින්න පටන් ගත්තාම ඒ න්‍යාය ධර්මයේම දකින්න, ඒ න්‍යායෙම දකින්න. අන්නේ දකින්නට වෙනා මේ බඳු අනුන්ට ගිනි දෙන්න. ගතියක් නම් ගිනි යම් තැනකද ගින්නෙන් දැවෙන්නේ යම් තැනකද ඒ බඳු දෙන යෝනි වශයෙන් උත්පත්තියට හේතු වෙනවා. එහෙනම් ඔකට කවදාවත් ගිනිගත් ස්වභාවය ඇති ලෝකෙකින් මිදෙන්න බැයි නම් කොතනද ගින්නෙන් දැවෙන්නේ? ගින්නෙන් දැවෙන දේ උත්පත්තියට හේතු වෙනවා. එහෙනම් ඒක තමයි අපාය කිව්වේ. මහා අපායක ස්වභාවය ගිනිගත් එකක් කියලා කියන්නේ ඕකයි. ඒකේ කර්ම විපාක කර්මජ තේජෝ ධාතුව නැගිලා. කර්ම බලයෙන් නැගිලා. හරගන්න මහා ගිනි හටගෙන. ඒ ගිනි පරිසරයක. ඒකට දැවෙන මට්ටමත් ඒකෙන් දැවිලා පිටියන්න බැරි දුක විඳින මට්ටමේ කය ලබන. කර්මජ කයකින් උපදිනවා. මෙන්න මෙහෙම ක්‍රම කතාවක් තියෙනවා. මෙන්න මේක දැනගන්න මමත් ඔතෙන්දී අයිද. ඔතෙන්දී යන්න හේතු මල්ලක තියෙනවා. මම අනුන්ගේ හදවත් දැවෙන. අනේ මට කරපු අපරාධයක් කියලා අපි කියනවා නම් ඊට හේතු කාරක වන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් මම ළඟ මගේ ක්‍රියාවෙන් හිතවිල්ලෙන් කතාවේ ওই කාරණා වලින් අනුන්ට එහෙම සාධයක් වෙනවද? ඒ වෙන්නේ හේතු කාර්යයක් මම පරිහරණය කරනවාද? මගේ මානසිකත්වය මේ මට්ටමේදී කියලා හිතා ගන්න පුළුවන් නම් හොයා ගන්න පුළුවන්. මහා භයානකයි කියලා දකින්න. මේ බුදු දහම වලින් යම් කෙනෙක් ඥානවන්ත නම් තමා ගැන පරික්ෂණයක් කරනවා. තමා ගැන පරික්ෂණයක් කරලා බලනවා කියනවා. ඔන්න ඔය විදිහ බලනකොට යෝනිසෝ මානසිකාරය. ඔකම විග්‍රහ කරලා ඉඳලා නැත්නම් නෝනි මෙනෙහි කිරීම කරලා මේකක්වත් තේරෙන්නේ නැහැ. නෝනි මෙනෙහි කිරීම කරලා ධර්ම අවබෝධය මදි ඒකත් ඒ විතර කිරීම මදි. අනේ යෝනිසෝ කියන්නේ සමාවිදින් මෙහෙම දෙයක උපදින්න. හේතු කියනවා මෙන්න මේ ධර්ම න්‍යායෙන් මෙනෙහි කරලා බලන ක්‍රමයක් තියෙනවා. ධර්ම ආවර්ජනය කරලා බලනවා. ධර්ම කරුණු ආවර්ජනය කරලා බලනවා. එතකොට මම අන්ත දුන්නේ යම් කිසි විදිහේ දෙයක් හොඳ හෝ නරක. මා කරා ආපහු ක්‍රියාත්මක වෙන්නේ ඒ බඳු ආකාර ස්වභාවයක ප්‍රතිඵලයක් විපාක වශයෙන්. අත්තාන උපමාකත්වා නානීය නගාතේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක තමයි උපමා කරන්නේ. අනුන්ට යමක් දුන්නාම තමන්ට හම්බෙන්නේ ඉලාදියෝ. අනුන්ට සාපයක් කළොත් සාප විඳින්නත් වෙනවා තමන්ට. අනුන්ට කෙරුවා තමන්ට විඳින්න වෙනවා. අනුන්ට ප්‍රශංසා කළොත් තමන්ට ප්‍රශංසා ලබන්න හේතු වෙනවා. අනුන්ට නිඳා කළොත් තමන්ට නිඳා ලබන්න හේතු වෙනවා. අනුන්ට ගැහුවත් දැන්නොත් තමන්ට ගුටි කන්න හේතු වෙනවා. ඒ වගේම සතුටින් ඉඳ පුළුවන් තමන්ගේ ලෝකා හල පුළුවන් කාර්යයක් අපිට ලවුත්. තමන්ට එක ගුටියට කී ගුටියක් කන්න වෙයි දන්නේ නැහැ සතුටින් කවන්නේ. අලගි තත්ත්වයටපත් වෙලා තමන්ට දුර්වල තත්ත්වයටපත් වෙලා අනුන්ගේ ගුටි කන්න ගුටි දෙන්න නෙමෙයි ගුටි කාලා විදවන්ත හේතු වෙන විදිහේ කායිකත්වයක් මානසිකත්වයක් ඇතෙන් බාරපත් වෙලා විදවන්න සිද්ධ වෙනවා. නඩු ගහිච්ච බල්ලෙක් කියලා බලන්න මොකද කරන්නේ? යන්නේ ආයෙත් එක පොඩි එකක් ගත්ත ගලකට ගියා. එයා ගහලා දුන්නත් මොන කරන්නේ? අයිතක වෙලා. ගුටි කන්නේ බරිලා දැන්. කවුද ඒ ගුටි දුන්න මහකන්දියා. අර උදේ ගුටි කන්නේ නඩු බල්ලෙක් කියලා. මේ දෝක තරම තමයි මෙහෙම එකක් තියෙනවා. ඔන්න ඕක දකින්න ඕනේ. ඒතකොට දකින්න මම එහෙම දැනගෙනපත් වෙන්න හේතු කාරක මල්ලක දිනනවා. බුදු දහම වලින් ඔන්න ඕක දැකලා පස්සේ දකින්නවා මෙන්න මෙවඳ උත්පත්ති ලබන්නේ මෙන්න මෙහෙම ගති ලක්ෂණයක් ඇතුව හිතුවොත් කිව්වොත් කළොත් නැගෙන අර බලවිගේ අනුව. මෙන්න මේක දකින්න ඕනේ. මේව දකින්න තමයි සතර ස්වභාවය තේරෙන්නේ. අයිති අසාධාරණත්වයේ භයානකත්වයේ තේරෙන්නේ. අනුන්ට අයිතිය අසාධාරණයක් වල සමාන්තර ගැලවීමක් නැහැ කියන එක දකින්න. මෙන්න මේක මේ දකින්න ඕනේ. මෙන්න මේ දැකීමට කියනවා යෝනිසෝ මනසිකාරය. මේ මෙන්න මේක දකින්න කොහොමද ඒක දැනගන්නේ? මේක දැනගන්නේ විද්‍යාඥයෙක්ගෙන් එහෙම විද්‍යාව ඉගෙනගෙන බෑ. හල කියන්නේ භෞතික විද්‍යාවේ හල කියන්නේ අදාළ ලෝකෙ කියන්නේ ඔබට හල ලොකෝ දාන්න කෙනෙක්. ඒ වගේම කම්පියුටර් නිෂ්පාදනය කරන කෙනෙක් ගිහින් ඔය බන්නන් අහගන්න බෑ. යා වට කොහොම බහර ගහලා මොලේගේ මොලේ කතා දකින්න කතා ඔබ පස්සේ යන්නේ බයකෝ. මොට්ටේ ගන්න මැරිලා යනවා. මිනිස්සුන්ට අවස්ථාවක් ඔබ නෙවෙයි වැඩ. උපාදාත මොන වරණ යන්නේ උපන් එක කාලාවිලා ජීවත් වෙනවා මේ ලෝකෙට නම් හොඳයි කරවලා මෙන්න මේ විද්‍යාව කියලා භෞතික විද්‍යාව දෙනවා. ඒ වගේ අතියක් හම්බෙලා දැන් කවදාවත් ඒගොල්ලන්ගේ මේ ගැඹුරු පැත්තක ආධ්‍යාත්මික දෙයකට බෙල්ලා කියන එකක් නොපෙන්න ගැඹුරු කියු මානසිකත්වයේ අති දීකරන නුවණක් ඇති ඒ විදිහට සමාජීය නැගින ප්‍රඥාව. මේ ප්‍රඥා ගෝචරය දකින්න දහම දැකලා කියන එක තේරුම් ගන්න එහෙම මානසිකත්වයක් ගොඩනගින්නේ භෞතික ලෞකිකත්වයේ තුළ හිටපු එතන හිර වෙච්ච ලෞකික හිමාවෙච්ච දිනුවා කියන ලෝක සම්මත දිනු කියන මානසිකත්වය තමයි හම්බෙලා ඔය කතා කියන්නේ කතා කරන්නේ භෞතිකවාදීන් කිව්වෙත් ඒකයි. ඉතින් ඒකේ මේ දහම තෝරලා ගන්න බෑ. ඊට මේ යෝනිසෝ මනසිකාරී ඉඳිලා අත්පුරුෂ රාමදේවනේ අධර්ම ශ්‍රවණය කියන මේ කාරණා දෙක හම්බෙන්න ඕන. අත්පුරුෂ රාමදේවනේ නැත්නම් එහෙම
ඒක සාධාරණ ශ්‍රවණීට අවස්ථාව ලබා ගන්නත් බෑ. සාධාරණ ශ්‍රවණී නිකම්ම කාලා හරියන්නේ නැහැ. සත්පුරුෂය ඉදිරියේ පැහැදීමක් තියෙන්නත් ඕනේ. සත්පුරුෂයන් යම් කරන ගුණ ධර්මයන්ගෙන් ගෞරවය කිරීමක්, අපපස්ථාන කිරීමක් තමන්ට පුළුවන් යම්කිසි එහෙම ගුණයක් තියෙන්න ඕනේ. එහෙම කරපු පුණ්‍ය වාහිනියක් තමන්ට ඉන්නත් ඕනේ. ඒක තමයි සත්පුරුෂයන් ඇතුලේ ලැබෙනා යමක් නැත්නම් යහපත් දෙයක් කරන ලබන්නේ හේතු වාසනා ලැබෙන්නේ. සත්පුරුෂ සම්පේවණිය කිව්වෙත් ඒකයි. ඒක සාධාරණ ශ්‍රවණීය කරනකොට තමන්ට ගෝචර කරන හේතු වාසනා ලැබෙනවා. මෙන්න මේ ධර්මයේ අනුකූලව පෙන්වා දෙනවා. මෙන්න මෙහෙම උපාස්තියක් ලැබෙන්නේ. මෙන්න මේ ගති ලක්ෂණ වලින්. මෙන්න මෙහෙමයි මේ පරිසමපාද න්‍යාය ධර්මයේ ඇති. ඔය ගැන විග්‍රහ කරලා දෙන්නාම යෝ පරිසමපාද පතරිතෝ ධම්මාපාදික ධර්මාභූතින වගේ වැදෙනවා. පරිසමපාද දකින්න ඕක ගන්න බෑ. පදවැලේ ඉගෙන ගත්තා පරිසමපාද දැක වෙන්නේ නැහැ. පරිසමපාදේ මොකද පෙන්වා දෙන්නේ? ඒ උපාස්තියක් ලබා දෙන්නේ ඒ જાතිය පහල කරන මූල ධර්මයේ. මෙන්න මේක දකින්න ඕනේ. ලෝකේ අන්තා සියලු જાති ඇද්ද? ඒ පෙන්වන සියලුම જાති පරිසමපන්නයි. ඔකට උලක් දිනා නිකන් ආමෙන් හැදින්නේ නැහැ. ලෝකේ ආමෙන් හටගත්තේ නැහැ. ඒක එහෙම දෙයක් කියලා ලෝකයා හිතනවා නම් ඒක වැරදි හේතුඵල ධර්මයක් අනුවයි යමක් හටගන්නේ හේතුවක් නේද යමක් හටගන්නේ නැහැ. එහෙනම් යම් හටගත්ත යමක් ඇත්නම් හේතුවක් අනුව හටගත්තා නිකන් හටගත්ත එක ලෝකයේ ඇතින්නේ නැහැ. සජීවී අජීවී කියලා අපි මේකන කොයි එක වේවා. පහළ වෙලා තියෙන්නේ එහෙමයි. සමහරවල් පරිසමපාද වලන කියලා සජීවී වස්තු වලට විතරයි පරිසමපාද කියලා මෙහෙම තෝරන අය දිනනවා. හැබැයි එහෙම කියන එක අපිට කියන නිසායි නිජීවයි භාවනා කරනවා. ලොම් නිසායි හපේ නෙමෙයි නිජීවයි ජීවයක් නෙමෙයි. මේ නියපොතු දස් සම්මත්නහර ඇටනේ යන්නේ ඉතින් දෙතිස් තුන කොට කාටේ කියන නිසායි නිජීවයි කියලා කියනවා. ජීවෙකුත් නෙවෙයි ඒක රතෙකුත් නෙවෙයි ඉතින් කොහොම කියලා කියනවා ඒක වෙනම සතුන් දෙකලා පරිසම්පාදේ මොකක්ද පරිසම්පාදේ කාටද සජීවී අජීවී කියන කොයි එකක් පරිසම්පාදන බව බුදුන් නැති දෙලාගම ලෝකෙම සංගතයි පරිසම්පාදන දැන් සංගතන පරිසම්පාදන මුළු ලෝකයේ සජීවී අජීවී දියල්ලේ මුලක් තියෙනවා ඒ හැම එකකම යම් කිසි ಜಾති නාමයක් තියෙනවා ඒ ಜಾති සජීවී වේවා අජීවී වේවා බලවනවා ඒ ಜಾති නම් මොයි ඒක ඒ ආකාරයෙන් හැඩ ගැහෙන්න හට ගන්න යම් ප්‍රබලතාව ඕන නැగిලා ඉන්න හේතුවක් තියෙනවා හේතුන් නැතුව ඒක හට ගන්න නැහැ එහෙම ඔනේ හේතුවන මූල ධර්මයේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනින් ගොඩනැගිච්ච එකකින් ආරම්භය ආදී. මෙන්න මෙතන නම් මේ ධර්මයේ ධර්මදේශනාවේදී ගියායකොට. Tamanta යම් යම් ධාතියක් හට ගැනීමට මුල් වෙන්නේ කොයි ධාතිය වැඩ පිළිවෙලකින්ද කියලා මුල නගින්න පටන් ගන්න. යම් කිසි ධාතියක් දරාවට මරණයටපත් වෙනවා. ලෝක පරිදේව දුක දෝමනස උපාය ආදියන් ගොඩනගනවා නම් ඉතින් අසු කරනකොට. ඔන්න ඔය බණ අහගත්තාට පස්සේ අපිට ප්‍රශ්නයක් නැහැ දැන් බිරිඳ ක්‍රමයක් තියෙනවා. මොකක්ද? යම් ජරාවක් මරණයක් දෝකයක් පරිදේවයක් දුකක් දෝමනසක් උපාය ආදියන් නිසා අසහන කාරීත්වයක් දුකක් ගොඩනගෙනවා නම් ඒ જાතියක් නිසායි. එහෙනම් ඒ જાති කවුරුවක් කරන එකක් නෙමෙයි කාටවත් දෙයක් නෙමෙයි. ඒ පහළෙන් යම් જાතියක් ඇත්නම් හේතුවක් නිසා හටගන්නේ. ඒ හේතුව මොකද්ද? යම් જાතියක් එක තමා සම්බන්ධ වුණා. තමාගේ දුක විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් ඒ જાතියක් තමා මතර සම්බන්ධතාවයේ ගොඩනගෙන මොන විදිහේ මූල ධර්මයකින් කොතෙන්ද කොහොමද? අන්නේ බල ක්‍රමකතාවක් තියෙනවා. මෙන්න මේකට කියනවා නිවන් දකින්න අවශ්‍ය කරන බුදුදහම කියලා. දැන් ওই දහම පැත්තකින් තියලා අද පිටරට ඒවා පද කීපයක් තියෙනවා. ඉතින් ওই ධර්මයේ තෝරගන්න අත්‍යවශ්‍ය ධර්ම තෝරගත්තාම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලින් නිවන් මාර්ග වැඩෙනවා. නමුත් ඔය ධර්ම ඔය ඉතිහාස කතාවල ලියා තියෙනවා. බුදුහාමුදුරන්ගේ නම මොකද්ද? බුදුහාමුදුරන්ට ඉතලා කිය බුදුහාමුදුරන්ගේ නම මොකද්ද? එයාගේ අම්මගේ නම මොකද්ද? තාත්තාගේ නම මොකද්ද? උපන් විවාහ වෙද්දී ඒ කියන්නේ බුදු වෙන්නේ ඉතලා මේ දී කාලේ බෝධිසත්ව කාලේ භාර්යාවගේ නම මොකද්ද? ඔබ දන්නවද ඒක? ඔය જાති මානිකයන් කිසි ලෝකෙන් කතා කරගෙන ඉතිලා වෙන ඕවා තමයි ඉගෙන ගන්න බලාපොරොත්තු ඔය කියන්නේ නිවන් දකින්න බෑ. ඔය જાතියදී අපි හරි කැමති අහන්න. ඔයා දන්නවද? සිද්ධාර්ථ කුමාරයාගේ භාර්යාවගේ නම පුතාගේ නම දන්නවද? පුතාගේ නම මොකක්ද අහනවා. ආවුල කිව්වද ඒක මොන එකක් කිව්වද ඒක නිවන් මාර්ගය දෙන්නේ. ඒවා ටිකක් තියෙනවා නිවන් මාර්ගය. ඒක වලින් අපි අම්මගේ නම දැනගත්තා නිවන් පිටවෙයි. ඉතින් එහෙම ගත්තේ නෑ. වරදන් හන්දේ අම්මගේ නම දැනගත්තා තුරු මොකද වැඩි කියලා අහන්නේ නේද? ඕ මහලහල ගත්තා ගමන් වැඩක් නැති පස්සේ වැටක දාලා වැඩක් ඇති ප්‍රශ්නේ ගන්න බලාපොරොත්තු වෙනවා. යමක් නිසා දුක ගොඩ නැගිනවා නම් දුකෙන් මිදෙන්න ඒ ගොඩ නැගින එක දැකිය යුතුයි. දුක දකින්න නැතුව මිදෙන්න බැරි ඉන්න. දුක නැත්නම් මොකක්දයි කරන්නේ? යමක දුක දැක්කොත් තමයි දුක හැදෙන්නේ අයින් වෙන්න පුළුවන්. ඒ වගේ දුක හැදෙන්නේ හැටි දැනගන්න ඕනේ. ඒකෝට දකින්න මෙන්න මේ දුක හැදෙන්නේ දුක දෙන්නේ හැදෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක දැනගත යුතුයි. මොකද හැදෙන එක අත්හැරගුණාම හේතුව නැත්නම් ඒ දුක ගොඩ නැගෙන්නේ නැති නිසා. මට ඕන කරන්නේ මොකද්ද? යමක් නිසා දුක හට ගන්නවා නම් ඒක හැදෙනවා දුක වෙනවා නම් ඒක නිකක් කවුරුවක් කරන එකක් නෙමෙයි හේතුවක් නිසා නම් හැදෙන්නේ. ඒ හේතුවල හේතුවෙන් ඇති කර ගැනීම නම් මා සම්බන්ධ නැහැ. ඒ නිසා නම් මට දුකට යොමු වෙන්න සිද්ධ වුණේ. ඒකේ මිදීමේ කටින්වත් මාසතු කාර්යයක් නෑ. මේ මිදින ක්‍රමයේ මෙන්න මේක කියලා දැනගත්තාම දැන් කාර්යයක් පිළිසරණක් ඕනේ මම ඒ ක්‍රමයේ අත්හැරලා මම මට හිතුනේ. ඒ හේතුවේ මිදිනාට පස්සේ හේතුවේ ඵලයේ වදිතේ ජලාවන් රෝගවන්නේ දුක දෝමනස පායාදයක් ඇද්ද? ඒක දැන් මට නැන්නත් දුකේ නිදහස් වුණා. මෙන්න මේක බුද්ධහම. එහෙනම් ඔය දකින්නේ මොකෙන්ද? පරිච්ඡේදපාදී දකින්නවා මෙන්න දුක සහ දුකේ හේතුව ගොඩනගෙන හැටි. පරිච්ඡේදපාද නිරෝධ චක්‍රයේ දකින්නවා මෙන්න මේ දුක නැති කරන හැටි, නැති කරලා දැනගෙන හැටි. මෙන්න මේක දැකලා කියනවා යෝ පරිච්ඡේදපාදා පස්සති සෝ ධම්මාපස්සති. යෝ ධම්මාපස්සති සෝ මපස්සති යෝ යන හදේ දෙන්නා. දැන් පරිච්ඡේදපාදී දකින්න උදාහරණයක් දකි. දැන් ධර්මයේ දකින්න උරුමා දකි. මෙන්න බුදු දකින්න කරන්නේ. අන්න ධර්මයේ දකින්න කරන්නේ. පරිච්ඡේදපාදී ආකරලා දැන් නිවන් දකින්න බලක් අයවා කිව්වොත් වෙලා නෑ වෙන්න බෑ ඒක නෑ. ඒදා අත්‍යවශ්‍ය දැනගත යුතු දේ ඔය පදවැල නෙමෙයි. මේ පදවැලෙන් කිව්ව දහම අදහස. විවිධාකාරී මහා සාගරයක් වෙයි පරිච්ඡේදපාදී තමයි ධර්ම සාගරය කිව්වේ. ඒ ධර්ම සාගරයේ බහැලා තිබිලා බලන්න ඕනේ. ඒ දුකේ හොයාගෙන යනකොට ලස්සන ධර්මඥානිය පහළ වෙනවා.
දහම් දැකීමේ හැකියාව ලැබෙනවා. එදාට දැනගන්න පුළුවන් මෙන්න යෝනිය. උප්පත්තියගේ දෙන දරන. මෙන්න මේක උපදින මෙන්න මේ මූල ධර්මයේ මෙන්න මේ අවිද්‍යාව කියන්නේ මෙන්න මේකයි. මේ අවිද්‍යාවන් ආකාරයෙන් අපි මෙන්න මේ විදලා දිනවා වට. අපි හොඳයි කියලා ඒ යෝනිය නෑ යම් පතිය ඩබල් දෙක. අන්න ඒක හොඳයි කියලා ගත නිසා අවිද්‍යාව නිගමනයක් නිසා හොඳයි කියලා නිගමනය කළා. මොනවද? පෙරේත යෝනිය හොඳයි කිව්වේ නෑ. පෙරේත යෝනිය කිව්වේ පෙරේත කියලා උපදින එක. හැබැයි හොඳයි කිව්වේ නැත්නම් ගතියක් දෙන්න කැමති නම් මොකද කරන්නේ? ඵලයෙන් අගවැදිනාට ඔය ලබාලේ හේතු වල කැමති නම් නිකන් මොනවා කරන්නේ? පෙරේත වැඩ කරන්න කැමති පෙරේත කියන කැමති නෑ මොකද කරන්නේ? පෙරේත කියන කැමති නැත්නම්. පෙරේත කියන හේතු වල කැමති. මොනවද පෙරේත කියන්නේ? අනේ ඔය සම්පත්තිය නම් අනික නම් හම්බෙන්න මේක. මටම ගොඩ ගියා. ඕක වැරදියා. ඕකක් නැතෝක මට වැදුණා. මට මේක තුනා. හම්බෙන්න නම් එපා උඩ. මම නම් ඉඳ තියන්නේ නැහැ. උදව් මාත්‍රයක් දෙන්න උන්ට හරියන්නේ. මටම හරි මලේ. කොහොම කරගෙන මොකද කරන්නේ? අනික් කෙවුන්ට හරියන්නේ එපා කීදී තමාම ගන්න බලනවා. ඊට පස්සේ මොකද අනුගේ වැඩ ගන්න බලනවා තමයි නිකන් ඉඳලා කඩ බලනවා. මෙන්න මේ ගති ලක්ෂණ ස්වභාවයක් තියෙනවා. අනුන්ට අදවාල අනුගේ යම්දී ලබනවා. තමන් කම්මැලි කරන නිකන් ඉන්නවා. මේවට කැමති. ඔන්න තමයි පෙරේතේ වෙන හේතුව. අරහි අත වේද. අන්ත අතවන. අන්ත අතවාල ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. තමන්ට පුළුවන්කම තියෙද්දි අනුන්ගේ කාලා බීලා ඉන්න හදනවා. තමන්ට ක්‍රමයේ වැකලා ඉඳන් කරාට ඉන්න වැඩ තියෙද්දි තමන් කම්මැලි කරලා අනුන් මරවල අනුන්ගේ මේ වැඩ ගන්නවා. අවිතුමන් අසාධාරණකම් දින තමන් දැකව දිනවා. එහෙනම් තමන්ට හිතෙන කවදා හරි අනුන්ට බැල මෙහෙවරකම් කරලා අනුන්ගේ කාමවට කණ්ඩ වැළුව නොකා නොවි දුක් විඳ වලිකිනේ වේරෙන් දැවෙන බල දැවි જાති මානසික අත්‍යයක් ඇති කායික අත්‍යයක් ලබන්න. ඕක තමයි වේදියාවේ. වේදියාව වෙන්නේ කැමති නැති වුණාට වේදියාවේ මූල ධර්මයේ කැමති. මෙන්න යෝනිසෝ මනිකාරයක් කළා. වේදියාවෝනේ උත්පත්ති හේතුවෙන්නේ මෙන්න මේ වැඩි වුණොත්. අන්න පච්චා පදි දැනකට කරන්නේ. ඇයි අපි එහෙම කැමති වෙන්නේ? අපි හරි කැමති අනුන්ට මොන අසාධාරණයක සාධාරණ අසාධාරණ මට වැඩක් නැහැ. මට පංචකාම බුද්ධිය නිදහසේ ලබන්න ඕන. මාතිල ලබන්නේ මොකද? අනික මරවලයි ගමන්නේ මගේ වැඩි කරගන්න. අයිතිය අසාධාරණයක් විතරේ හේතුවක් වුණා මොකද පංචකාමයේ කොහොමද මත් කරලා. ආස්වාදයන්ගේ මත් කරලා. ආස්වාදයන්ගේ මතුර කියලාට ඇත වෙන්නේ අනුන්ට අවල අසාධාරණ වෙනවා කියලා එහෙම දුකක් අපාවක් එන්නේ නැහැ. එන ගැහුවක් කමන්නේ නැහැ කියලා මගේ වැඩි කරනවා. ඔන්න මේ මානසික දූෂිතාවයටපත් වෙනවා. පංචකාමයන්ගේ මතුර ස්වභාවය හිතක. මෙන්න මේක මොකක්ද මොකද වෙන්නේ? මේ පංචකාමිය හරි වටිනවා කියනවා දුක්ඛය කියනවා විද්‍යාවෙන් නම් ඒක අනිත්‍ය දුක්ඛයත් ඉස්තියක් මරවුලක් විතරයි. අවදාවත් හරියට ගියා කියලා සාරාස්ත්‍රයේ පත් කරගෙන පංචකාමිය තුල නේ. ලෝකයා රවට්ටන මුලාවක් කියලා ධර්මානුකූලී ධර්මතාවයේ පෙන්වනවා බුදුරජාණන් වහන්සේ හේතුව පින්න බල අහලා මෙන්න මේ මම කියලා පිළිගන්න එපා. මරවුල හැටි තේරුම් ගයිලා මෙන්න මෙහෙමයි හැටි. මනවලන රූප පස්සේ යන්න හිත ඇති කරනවා. ඊ පස්සේ හබායන ලෝක සත්‍යයල ආසාවක් ඇතිවෙනවා විමලාපයක් ඇතිවෙනවා මනවලන රූප දකින්නකොට. ඒවා හරි වැදගත් කියලා හිතන්නේ ඊ පස්සේ හබායනකොට ගොඩ නැගින්නේ මොකද්ද? අනේ ගොඩ නැගින දේවල් වලට හට ගන්නා වූ ධාටි ගොඩක් හැදෙනවා. කායිකත්වයක් මානසිකත්වයක් හැදගෙන ඒකට නැඹුරු වෙනවා. ඒ නැඹුරු වුණාට පස්සේ බුද්ධයාගේ මානසිකත්වයේ වත් වෙනවා අය ආස්වාදී. මත් වුණාට පස්සේ ලෝක සත්‍යයෙන් ප්‍රමාදීන් පත් වෙනවා යථාර්ථයේ වෙන්නේ නැහැ. මනස වැහිලා යනවා. ඇත්ත වෙන්නේ නැතුව ගියාම අවිද්‍යාව නැගෙනවා. අවිද්‍යාව නැගුණාම මොකද කරන්නේ? ලෝක සත්‍යය හිතේ යොමු වෙලා ඉඳන් මොන අවිද්‍යාවක් මොන අසාධාරණයක් කළා හරි කමක් නැහැ. ඒ ආස්වාදී මම ඉල්ල ගන්න ඕන. ඒ සඳහා අනුන්ට නොවේවා මට වේවා දැඩි ලෝභය හට ගන්නවා. අවිද්‍යාව පිළිගතිය හට ගන්නවා. අනුන්ට ගහලා හරි මරලා හරි හිඟි හිතා කරලා හරි මගවල වලාගෙන වගිවලට ගොඩ ගහ ගන්න ඕන අනික නොඒකාකාරී හිඟි හිතා කරලා හරි කියලා ව්‍යාපාදේ නැగిලා එනවා. ඇත්ත වෙන්නේ නැතුව ගිහලා ඉතින් උඩ මට ඇත්ත කි වෙන මොනවාම දරක් නෑ ආස්වාදී තමයි මට ඕන. දෘෂ්ටිය කියලා මිත්‍යාවටපත් වෙනවා. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යාදිටි කියන මෙන්න මෙතන පදිලා මානස වෙලිලා යනවා. අවිද්‍යාවෙන් ගොඩ නැගිනවා. ඒ වන්ස අවිද්‍යාව හදගන්නවා. ඊට පස්සේ හිතන කියන කරන්නේ යමක් නැත්නම් ඊට අනුකූලයි. ඔව් බලාපොරොත්තුනේ අනුන්ට නොවි මට වේවා කියනවා මේ දස්ලක්ෂණේ අරගෙන අන්ත තාප කරමින්. දැඩි ලෝභකමින් සමාගයේ වල තියාගෙන අනුන්ට කිසි උදව්වක් උපකාරයක් නොකර. අනුන්ගෙන් ගන්න පුළුවන් ක්‍රමයේ ධනෙ සියල්ලම දුරලයින කාරණා සමාන ජාතිය ඉඳගෙන මුක්ති ඉඳලා සැපවිදෙන්න ඉඳලා. එහෙම එකක් නම් බලාපොරොත්තුනේ මේ මානසිකත්වය තමයි අනුන්ට අසබාලයි දැන් අයිතිකම් අසාධාරණ විදිහට තමයි ආස්වාදින්නේ වල පිළිගෙන ඉන්නේ කියලා. හේත වලට බුත් අධින වලට වැඩි හේතු වෙන අද්දවට හේතු වෙන ගතියක් නෙවෙයි. මේක හොඳයි කියලා නිගමනය කරා නම් අවිද්‍යාව නිගමනයක් නිසා යථාර්ථයේ සත්‍ය නිගමනයක් නෙවෙයි. අවිද්‍යාවේ නිගමනයක් මුලාවේ නිගමනයක් නිසා. අවදාව මත වේලා ගත නිගමනයක් නිසා කාස්වාදයෙන් මත වේලා ආයුධ සාධාරණ ගත නිගමනයක් නිසා. සත්‍යයේ පිළිලා ගත නිගමනයක් නෙවෙයි. මෙන්න මෙතෙන්ද පතුලහා මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය කියන එක දෙනවා. අවිද්‍යාව පත්‍ය වුණා. පත්‍යලා මොකද වෙන්නේ? ඔය අදිත්‍ය ඔහුගේ බලාපොරොත්තු ආස්වාදිය ඔහුගේ බලාපොරොත්තු මුදුන්පත් කරගන්න ඊට අනුව හිතනවා ඊට අනුව කියනවා ඊට අනුව කරනවා. ඔන්න අවිද්‍යාව පත්‍ය වෙන හරගත්තා. වේදත්තේ හේතු වෙන මූල ධර්මයේ සංඛාර කොට නැගුණා. ඕක කියන බෙරේත අවිද්‍යාව. අවිද්‍යාව වෙන් කරලා දිනන්නේ අවිද්‍යාවත් සංඛාරපත්‍ය විඥානික පරිවැල කියන බුද්ධිලා තියෙනවා නිසා. අවිද්‍යාවේ විවිධත්වය අවිද්‍යාව ප්‍රවේද දැනගන්න ප්‍රවේද විනාශ කරගන්න දහම් සංකල්පන විග්‍රහ කරගන්න හැකියාවක් නැතුව ගියා. එන මහා සාගරිය වාගේ කිව්ව අවිද්‍යාව සංඛාර විඥාන මේ දෙල මහා සාගරිය වාගේ. මේක විශාල ප්‍රවේද තියෙනවා. සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ. සංඛාර ආනිජාග වේද විඥාන ආනිජාග වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පුණ්‍ය එකක්ද?
ඉතින් කොයිතරම් විවිධාකාරද? හොඳ දේවල් කී ආකාරයේ හොඳ දේවල් තියෙන අප්‍රමාණයි. හොඳයි කියන જાතියව වැඩ හොඳ වැඩ වින්ගාණි කියොත් එහෙම. හොඳ වැඩ එක දෙකක් කියා බලලා කිව්වේ. ඉතින් අම්මට සලකන එක හොඳයි. එතන තව එකක් කියන්න. අලෙන් තාත්තා සලකන එකත් හොඳයි. අනිත් ගුරුවරයා සලකන එකත් හොඳයි. මේ එක එක විදිහට හොඳ වැඩ කියන. ඉතින් අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන එක හොඳයි. තව කෙනෙක් කියන. එතෙන් ගොවිතැන් කරලා මොනවා හරි කරලා හතර සඳහාම කරලා දෙනවා ඒකත් හොඳයි. තවත් එකෙනෙක් හොඳ එකක් තියෙනවා. අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන විදිහට කටයුතු කරලා තමන් වැඩි අවස්ථාවක් හදාගත්තා නම් දැහැමි සාමී කරලා ඒකත් හොඳයි. අපි අනේන ගමන විදිහේ කාටවත් කරදරයක් නැතිව කෑකෝ ගහන්න නැතුව හිඟි හිතා කරන්න නැතුව යනවා නම් ඒකත් හොඳයි. අනුගේ වතුර දේව කලාවලා ගන්න නැතුව ඉන්නවා නම් ඒකත් හොඳයි. ඉතින් හතුන් හිඟි හිතා කරන්න නම් ඒකත් හොඳයි. මොදේම කොච්චරද ඉහොම පටන් ගත්තා කියලා කිව්වර කලේ. ඒ ඔක්කොම පුණ්‍ය ප්‍රවේදය නේද? නෑ ඒ ප්‍රවේදයට අනුකූලව හිතනවා නම් කියනවා නම් කරනවා හොඳ ඒවා. සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. එන සංඛාර ප්‍රවේදන විඥාන ප්‍රවේද කොච්චර? එන සංඛාර මහා සාගරේවා. පොතකො දෙකම බලාගෙන විග්‍රහ කරලා ඉවර කරන්න බෑ. ඒ මොකද තමන් කරලා තියෙන හේතන යමක් ඇත්නම් අන්න ඒක තෝරා ගන්න මේක මොන જાතියයි තියෙන්නේ. ඒක දැනගැනීමේ හැකියාව ලැබුණාට පස්සේ සාගරෙන් දියවිදක් ගත්තාම දියවිද ගත්ත දෙයක් ගන්න බලපහම මේක මත මේක කියලා දකින්නවා වාගේ. ඒ මොහොතේ අපි ක්‍රියාත්මක වෙන මාත්‍රයක් තියෙන කොතන හරි. යම් අරමුණු මාත්‍රයක් කරගෙන මාත්‍රය තුළ හිත ගෙනියන්නේ. හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගත්ත අරමුණු මාත්‍රයේ මොන જાතිය එකද කියලා මනාදී යකින් උනන සතිපට්ඨානෙට අවු වෙන ඕකට වෙන. එහෙනම් සතිපට්ඨානිය වලන් දිතලා දහම් දැකලා තියෙන්න ඕනේ. යෝනිසෝ මානසිකාරයේ තියෙනකොට දහම් දැකලා වනේ එළිය කරගන්න. ඒ දහම් දකින්න හේතු වෙන යෝනිසෝ මානසිකාරයෙන් දහම් දකින්න. දුටු දහමට අනුකූලව තමාගේ හිත කය වචනේ හසුරුවන වැඩ පිළිලක් තියෙනවා ඊට අනුව. ඒ දුටු දහමට අනුව මෙන්න මේක පාප ධර්මයක්. මෙන්න මේක අධර්මයක්. මේකෙන් වෙන්නේ විපතක්. මෙන්න ඒ જાති. නුවණට වෝටර කරගෙන ධර්මයේ දැනගත්තා. යෝනිසෝ මානසිකාරයෙන් අහම ධර්මයට අනුව දැක්කා මෙන්න මේකයි ධර්ම කතාව කියන්නේ. ඕක දැනගෙන ඉවරලා මොකද කරන්නේ? අන්න ඊට පස්සේ සතිපට්ඨානෙ ගන්න දැන් මොකද? දැන් ඉතින් ඊට අනුව තමයි හිතන කියන කරන යමක් නැත්නම්. ඕවෙන් කොහොමද හිතීද? යමක් නිසා අයිතියක් අසාධාරණයක් අවෙලා සිද්ධ වෙනවනම්. ලෝභයෙන් දේශයෙන් මොහේට අයිති නම්. අන්න ඒක මනාදීයෙන් ක්ෂණයකින් දැනගැනීමේ හැකියාව ලබනවා. වැඩි හිත එනකොට හිතවිලා හිතන හදනකොට උඩ ඉන්න පටන් ගන්න සාසන දිනකම් තොගුණ කරගන්න. කතා කරන්නේ කතා අරින්න හදනකොට හොඳ එකක්ද නරක එකක්ද? හොඳ වචනයක්ද පිට කරහද නරක වචනයක්? අන මනාදීයෙන් සතිපට්ඨාන කරන්න ඕනේ දෙන්න. දැනගත්ත සතිපට්ඨානේ දැනගත්ත එක බලමු. අනුගමනය කරලා ප්‍රගුණ කරන්න ඕනේ. සතිපට්ඨාන තමයි වඩන මාර්ගය. මාර්ගය වඩනවා කියන්නේ ඕකයි. දැනගත්ත වලියෙදම එකපාරට ගත හිත පුරුදු වෙලා නැහැ. අනුකූල වෙන්නේ. දැනගත්ත දහමට අනුකූලව ගත හිත අනුකූල කරන වැඩ පිළිලා තියෙන අවකට කියන සතිපට්ඨාන. මෙන්න නරකදී. සසරේ මම මොනවද අරගෙන ආවේ? බණ අහලා නරක දේ හොඳ දේ දැනගන්න ක්‍රමේ ඥානීය දැනගත්ත ප්‍රඥා ගෝචර කරලා. දැනගත්තට ඉතින් තමයි මගේ ජීවිතය තව හසුරවන්න පටන් ගත්තේ නැහැ ඊට අනුව. ජීවිතය හසුරවන්න නැත්තාකල් මොකද්ද වෙන්නේ? අයුක්තියෙන් අසාධාරණයෙන් අධර්මයෙන් වැඩිච්ච හිතවිලි ක්‍රියාවදන් වලින් ගොඩ නැගිච්ච මානසිකත්වයක් තිබුණා. තව ඒක විදිලා නැහැ. ඒක වැඩපවතින්න ඕනේ. මෙල්ල කර ගන්න ඕනේ. මෙල්ල කරපුවාම මේකේ බලය නැති වෙනවා. බල දුර්වල වෙනවා. ඊට පස්සේ මනසට බලහත්කාරයෙන් නැගී හිටින්න බැරුව යනවා. මනසේ පාලනයේට ආපිය වැඩක් කරලා දාලා මෙල්ල කරන්න පුළුවන් වෙනවා. ඒක කරගන්න අපිට කරන්න ඕනේ. මෙල්ල කරන්න පුරුදු වෙන්න ඕනේ කියන එකට බල. වැඩි කරලා ඉච්චා වෙච්ච වැඩ. වචනේ කියලා ඉවරයි. හැබැයි ඇත්ත දැනගෙන හිටියනම් එයාට ලැජ්ජා හිතෙනවා. ඊට පස්සේ නම් මොහොම කඩාට එක බලවත් නෑ පිට කරන්නේ නෑ. වැඩක් නැති එකක් මයි කටින් පිට වුණා. සතරක් වල් තනි හොඳින් වැඩිලා තිබිච්ච නැති නිසා පිට වුණාට පස්සේ කල්පනා කරලා තියෙනවා හරි වැඩේ. මේ බොරුවක් නෙමෙයි කේලවක් නෙමෙයි පල්සියක් නෙමෙයි පලාපියන් පිට වුණා. හැබැයි දැනගෙන හිටිය නිසා මොකද කරන්නේ? ඔක දැනගත්තා. නැත්නම් මගෙන් වරදක් සිද්ධ වුණා කියලා දැනගන්න පුළුවන් නම් ඒකත් ලොකු වටිනාකමක්. තම තමන්ගේ වරදක් සිද්ධ වුණා නම් මගේ සිද්ධ වුණේ වරදක් කියලා අපි දැක්කම ඔහු ඥානවන්තයෙක් කියලා උදාහරණයක් දේශනා කළේ ඕක. වරද සිද්ධ වුණාම තමන් දැනගන්න බැහැ නම් ඒක කොහොමද දුකින් මිදෙන්නේ? තමන්ගේ මෙච්ච වරද හැටියට දැනගැනීමේ හැකියාව තමන්ට ලැබෙනා ලොකු ඥානවන්තකම. ඊට පස්සේ ආයත සංග්‍රහී පිළිහිද සුද්ධ කරගන්න. ආයි මනස තියෙන ඊට පස්සේ නම් එහෙම වචනයක් පිට වෙන්න ඉතිල්ලා. මම හොඳ දීකල්පනාවෙන් ඉන්නවා. මොකද ඒක පිට වෙන්න ඉඳ තියන්නේ නැහැ. ආයතයක් හොඳ පදයක් කියන්න ආව එකපාර කවුරුහරි ඇඟිල්ලෙන් අයිනෝ. හැබැයි හිතට එනකොට වයින්කොට මතක් වුණා. වැඩි වර්ධින්න ඇයි හරි පිට කරන්න හොඳ නැහැ. අන්න එන්න ඒ සතිය වැඩිලා ටික. ඊට පස්සේ පිට කරන්න කියලා අවද්ද ගන්න. හරි යනවා. පාපිලා දන්නේ නැතුව. එහෙම පුරුදු කරගන්න ඕනේ දෙකෙන්. ඉතින් අන්න එහෙම පුරුදු කරගන්න. ඒක ක්ෂණයකින් ඇති වෙන්නා වූ ක්ෂණික කෝපේ නැති වෙලා යනවා. ඇයි ඇති කරගන්න ක්‍රමය සතර හදිපත්තාන වැඩින්නේ කොහොමද? ඔකදී මේ කායන වසන වේදනාන වසන චිත්තාන වසන ධම්මාන වසන මේක වැටෙන්නේ නැහැ. ඔය හැම එකක් දකින්න ඕන. පොළොත් දකින්න කවුරු හරි මොකක්ද කිව්වොත් ඒක ගාම් දක්කන් ධම්මලාදී කන්න. පොරුදුලා දිනේ නැහැ. අප දිගලා දෙනවා කන්න එක.
නේද? ගත පිළිදවල යනවා. සමහරවිට එහෙමත් අවස්ථා වෙනවා. ඉදිරිය මොන જાතිය කරදරයක් වේද, මොනවා වේද, සමහර මොන જાතිය විදිහට මොන දෙන්න වෙයිද? හතුරු බීජනේ කැඩෙයිද? හිරේ විලංගු ළඟින්ද වෙයිද? දල ගැහුම් කන්න වෙයිද? නීච නිග්‍රහයන්ට වත් වෙන්නේ නැහැ. එකක්වත් තේරෙන්නේ නැහැ. නමුත් දහම් දැකලා තේරුම් ගත්තට පස්සේ දකිනවා මේ විදිහට වගේ කය ක්‍රියාත්මක කළොත් මෙන්න මේ විදිහේ අවේද අසාධාරණ ක්‍රියාත්මක කළොත් පානඝාතයේද අදත්තා දානයේද කාම විත්‍යාචාරයේද මේ කය ක්‍රියාත්මක කරන්න ගියොත් මේකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ විනාශය. දහම් දැකලා තියෙනවා ඉතින්ලා. ඒතර මේ යෝනි මෙන්න මෙතෙන්ටයි ඉපදින්නේ මගේ උප්පත්තිය මෙහෙම එකලා යන්නේ. මෙලෝදිය මත ඉරිසෙනෙක් වෙනවා. මෙලෝදිය ප්‍රේතෙක් වෙනවා. මේ ආකාරයෙන් නිගමනය කරගන්න අපි නැහැ. දැනගත්තට පස්සේ මොකද කරන්නේ? කය ක්‍රියාත්මක කිරීම හසුරවන්න හැකියාව ලැබෙනවා ඥානයෙන් කරුණ දැනගන්න. ප්‍රාණඝාතයේද අදත්තා දානයේද කාම මිත්‍යාචාරයේද අයිතිවන්නා වූ ක්‍රියාවක් කරන්නේ නැහැ. කරවන්නෙත් නැහැ. මගේ ක්‍රියාව මාර්ගයෙන් ඒක ක්‍රියාත්මක වෙන එකක්ද? නෑ අන්‍ය ක්‍රියාත්මක කරවන්න උනන්දු කරන එකක්ද? ඒක දෙන අනුබලයක්ද? ඒක වර්ණාකරණ විදියට කරන දෙයක්ද? මෙන්න මේ විදියට ප්‍රාණඝාතයේ පිළිබඳව කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණා කිරීම කියන්නේ මෙන්න මේ විදියට මගේ කය ක්‍රියාත්මක වෙනවාද? හොරකම් කිරීම, කෙරවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණා කිරීම කියන්නේ මෙන්න මේ කය ක්‍රියාත්මක කරන තව පැත්තක් ඔය කියන්නේ. ඒවට එහෙම ක්‍රියාත්මක වෙන මොහොතක් ඒද කොයි ඉලෙහා. ඒ වගේම කාම මිත්‍යාචාරී කිරීම, කරවීම, කරන අයට අනුබල දීම, කිරීම වර්ණා කිරීම කියන මේවට මගේ කය ක්‍රියාත්මක වෙයිද මොහොතක කොයි මොහොතක හරි. ඔන්නේ මනස දිහෙන් ඉඳලා වලක්වා ගන්නකොට කායන වසනාව වැඩෙනවා. මෙන්න වලක් වෙන පැත්ත. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අනිත් පැත්ත. ප්‍රාණඝාතයෙන් වෙන වෙන පැත්තට, දාන කම්පාව වැඩි පැත්තට. මම හිතනවා. අන්‍යයන් ඒවන බොලවල හිතවනවා. මම කය මම කටයුතු කරනවාද? අන්‍යයන් ඊට මෙහෙයවල හටිදු කරවනවා. ඒකෙන් දයාව කරනවන් කම්පාව පැත්තට. මම ඒවට උදව් උපකාර දෙනවාද එහෙම කරන්නේවා. ඒවට අනුබල දීලා හිටන් ඊට අනුකූලව මම ඊට අනුව බය කය මෙහෙයවනවා. ඒක හොඳ පැත්ත ඒක කරන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා දෙක සතියෙන් නිතරම දී කරලා. ඈ දවස් දෙකේ සතියෙන් නිතරම ඉඳලා ඔය කරලා පටන් ගත්තාම කායානුපස්සනාව වැඩිනවා. දැන් කායානුපස්සනාව වලට කියන කොට කොහාටද ඇද්දකක් තියාගන්න, රෙවිනිය පතා ගන්න, හොඳ කෙලින් තියාගන්න, හුස්ම උල් ගන්න, වලයට එක උඩට ගන්න, වලයට එක. දැන් ඔක කායානුපස්සනාව කියන්නේ. මේ බොහොම බෞද්ධ බව ඇරින්දි. හොඳ පැත්ත වැඩින්නේ කොහොමද? නරක පැත්ත අයින් වෙන්නේ කොහොමද? අනාථ සතර බලන් කෙරෙනව ජල බුරුදු අතරින්නේ කොහොමද? ඒක ඒ જાතික කරන්නේ මොහොතදී අතරින්නේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා. යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. ඒ යම් යම් ආකාරයෙන් මේ කය පිහිදවනවා ක්‍රියාත්මක කරනවා. එතන දැනගන්න. වෙන කොහොමද දැනගන්න බෑ. ඒ කරන දේ දකින්න ඕනේ. ඒකයි දැකිය යුත්තේ. එහෙනම් මේ සතර බුරුද්දට ප්‍රාණඝාත කරවන්න අනුබල දෙන්න කිරීම වර්ණනා කරන්න, හොරකම් කරන්න කරවන්න ඒ වගේම කිරණයට අනුබල දෙන්න කිරීම වර්ණනා කරන්න, කාම විත්‍යාචාරය කරන්න කරවන්න කරණයට අනුබල දෙන්න කිරීම වර්ණනා කරන්න කියන නරක පැත්තෙන් කය ක්‍රියාත්මක කරනවා ඔය ටිකේ. සතර බුරුද්දයි පුරුදු කියන ආකාරයේ ජල බුරුදු ඔක්කොම තියෙන ඔය ටිකේ. කය ක්‍රියාත්මක කරන හැටි. ඕකෙන් අහගෙන හොඳ පැත්තට හරවෝ. ප්‍රාණඝාතයෙන් වෙන්නලා ප්‍රාණඝාතය අත්හැරලා අනුගල්ල බුල ආයුධ වහතබල පාපයෙන් ලැජ්ජායතු බයතු දීර්ඝත්වයෙන් කියන හිතානකම් පාවි වාසිය කියලා පැත්තක් තියෙනවා. එහෙනම් මගේ මේ ක්‍රියාවලිය. සත හිංසාව නෙමෙයි. සත්වේදී යහපත කරුණා මෛත්‍රී ගුණේ ක්‍රියාත්මක කරන ක්‍රියාදාමයකට ක්‍රියාත්මක කළා. හොරකම අත්හැරලා දන් දීම යහපත් ආකාරයෙන් කිනෝට යහපත් පරිත්‍යාග. මේ පැත්තට මම මේ කය ක්‍රියාත්මක කරවන්නේ. කරන්න අනුබල දෙන කිරීම වර්ණනා කරා. එහෙනම් හොඳ පැත්ත. ඒ වගේම ධම්මචාරී ගුණයක්. ශිෂ්ටාචාරයක් රකින්න. ශිෂ්ටාචාර විදිය තමයි කය හසුරුවන්නේ. අනිකාරේ උපදෙස් දීලා අනිකාය හසුරුවන්නේ. ඒවට වර්ණනා කරන්නේ. ඒවා ගුණ කියන්නේ. ඉතින් මම ඒ විදිහට එහෙනම් හොඳ පැත්ත කරන්න ඕනේ. ඔන්න පහකලියුත් පැත්ත කායානුපස්සනාව දෙක පහකලියුත් පහ කරලා කලියුත් කරන්නා වූ ක්‍රියාදාම. අතුරු කිරීමයි පහ කිරීමයි ආස්වාදයයි ප්‍රසආදයයි. කායානුපස්සනාව. ඕක කරුවා වැඩි කල් ගන්න ඉතල මොකද වෙන්නේ? සතරේ බලන් ගිනා වූ ජල බුරුදු ඔක්කොම මේ ගතිය නිසා හදගත්ත මානසිකත්වයේ බාහිර වදිනවා. පාරේ වැඩි මොකද වෙන්නේ? ඒවා නිකන් හදගන්නේ ආහාරයෙන් පෝෂණය වී තිබුණේ හේතුවක් නැතුව කිසිම ඵලයක් ඉදිරියට යන්නේ නැහැ දුෂ්ට ඵලයක් හරි. දූෂිත වන්නා වූ කායික ක්‍රියාකාරීත්වය ඇති කරන මානසිකත්වයේ යම් හේතුවක් නිසා ගොඩනැගිලා තිබුණාද? අන්නේ ක්‍රීඩ ආහාර ඉවරයි දැන්. මෙන්න මේ ආහාර ඉවරුනාට පස්සේ මොකද වෙන්නේ? ආහාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා. එහෙනම් ආහාරින් සංඛාර නිරෝධ වුණා විඥාන නිරෝධ ඇති ඕකයි. එහෙනම් දුෂ්ට හිත ඇති වෙලා යනවා ආහාර නැති නිසා. හිත පාලනය කරලා ඉති ක්‍රමී. හිත පාලනය කරන ක්‍රමයක් අහනවා මොකද දෙන්නේ? හිත පාලනය කරන්න බැරි. ජල මීහර ගන්න නැහැ කැරේ ඉන්න පුළු මීහර ගාවාගේ තියෙන මානසිකත්වය ඇතිලා තියෙන්නේ. හිත වාදී ඛණ්ඩ දීලා. ජල වැන්නකොට ජල සංඛාර ආහාර කරලා දීලා. ඒකේ වැඩිච පුළු මී වාගේ හිත දැන් පාලනය කරන්න බෑ. දැන් මොකද කරන්න ඕන? පුළු මී මේ කල්ලා කණුවක බැඳලා දීලා. උඩ අර වල් කෑම කන්න නොදී තිබ්බොත් එහෙම මොකද වෙන්නේ?
ඔබේ ඔද දෙල හිදිලා පැත්ත වැටෙනවා. මෙන්න මේක අපේ මානසිකත්වයේ. අර වල් කායම කන්න දීලා තමයි වල් කරගෙන තියෙන්නේ. වල් ගතියේ වර්ධනය කරගෙන තියෙන්නේ. ඕක අයින් කර ගන්න ඕනේ හිත ඉක්මවන්න බෑ නේද? ඉක්මවනවා කියන්නේ කොහොමද ඉක්මවන්නේ? ඒක කුළු වීම කන්න දීදී උ ඉක්මවන්න බෑ වනිනවා. තිබිනවා. බැලුවොත් තම කලාගෙන යනවා හයියයි ඊතරම් හයියක් තියෙනවා. උඩ වල් කෑලා ඉඳි දවසක් තිබ්බා දෙකක් තිබ්බා තුනක් තිබ්බා. හතර යනකොට පැත්ත වැඩිලා. හරියට කරන කියන නොදීම හිතලා පොඩි. හත් දවස් යනකොට කුළු වීම ඉවරයි. නැගිට ගන්න බන්නේ නැල්ල. මේ කුළු වීම කියලා කිය අපේ දුෂ්ට හිතන. ප්‍රාණඝාත කරන, අදත්තාදාන කාමීත්‍යාචාර කරන ඒවට අනුබලයෙන් ඒවා වර්ණනා කළ මානසිකත්වයක් ඇති කායිකත්වයක් ඇති ක්‍රියාදාමයන් නම් තිබුණේ. ඕක තමයි අපි ළඟ හිටපු කුළු වීම. දැන් ඕක වරා ගන්න ඕනේ. බුදුරණවහන්සේ දේශනා කරනවා මේ සතර සති වත්තන් හත් දවසක් කරපන් හරියද? අනාගාමී ඵලයට අරිහතේට ආයප වෙනවා. බුදුරණවහන්සේ දේශනා කරනකොට ඔන්න මරණ නැහැ. හරියට කරගත්තොත් දින හතෙන් මරලා දෙන්න හැකි ගතිය. ප්‍රාණඝාත කරන අදත්තාදාන කාමීත්‍යාචාර කරන අනුබලයෙන් කිරීම වර්ණනා කරන යම් කිසි කායිකත්වයක් මානසිකත්වයක් යමෙකට ඕනේ නැතිලා තිබුණා. හත් දවසේ දහවණි ඉවර කරගන්න පුළුවන්. මනා 100න් ඉඳ 100ට 100ක් හදිවට්ටාණි ඔය යොමු කරා. බැරි නිසා තමයි හත් අවුරුද්දකට කලින් යන්දායන් බාහිර කරගෙන ගියා. හත් අවුරුද්දකින් සමනේ. ඒදා හත් දවසේ බලන් හදිවට්ටාණි හත් අවුරුද්දක් කෙනෙකුට අනාගාමී ඵලය හෝ ඔය උපාධියේ ඇතිකල්ලි අනාගාමී ඵලය හෝ නැත්නම් අරිහත්ත්වයට ලැබෙනවාම කියන බුදුරණන් දේශනා කරා. ඒක ඔබ දකින්න ඕනේ. අන්න අපි කරන හැටි, කයින් කරන හැටි. වචනයත් ඔයගොල්ලෝ හික්මව ගන්න ඕනේ. බොරු කියලා වර්ෂ වචන බලාපො කියනවා. අනුලවා කියවනවා. කියන අයට අනුබල දෙනවා. ඒවා වර්ණනා කරනවා. ඔන්නේ හතෙන් කියන වචනේ පිට වෙනකොට වචනේ පරිසම් කර ගන්න ඕනේ. ඔය හතරෙන් කෙරෙනවා නම් අවදිලියෙන් කෙරෙන්නේ. ඔකට නියම සතිය නැහැ. සතිය දහම් තේරුම් ගන්න තිබුණා දහමෙන් දකින්නවා. මේවා අවැඩ සහගතයි. කවදාවත් ඒවා යහපතක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අප්‍රමාණ සතියේ ප්‍රණ යම් දුකක් අරදලක් වචනයක් නිසා හටගත්තා නම් වචනේ ඔන්න ඔය ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ගොඩ නැගලා තිබුණා. බොරු කියලා, කියවලා, කියනකට අනුබල දීලා ඒක වර්ණනා කරලා. කේලම් කියලා, කියවලා, කියනකට අනුබල දීලා ඒක වර්ණනා කරලා. පරස වචන කියලා, කියවලා, කියනකට අනුබල දීලා ඒක වර්ණනා කරලා. ප්‍රලාප කියලා, කියවලා, කියනකට අනුබල දීලා ඒක වර්ණනා කරලා. ඔන්න ඔය ටිකෙන් තමයි වචනයක් හොල් කරන පවා සිද්ධ වෙනවා නම් අනන්තංකාරය වල මේ දක්වා සිද්ධ වෙනවා ඔය ටිකෙන්. ඔය ටිකට පවා සිද්ධ වෙන්න ක්‍රමයක් නෑ වචනේ. යම් තරමක් දුගතියක් හරි යම් කිසි කරදරයක් ආවනම් ඒ සියල්ලට මුල වුණා නෝ ටික. ඒසලා දුගතිය මිදෙන්න ඕන. දුගති මානසිකත්වය දුරු කර ගන්න ඕන. සමාධිය කරන්න බෑ නැත්නම්. සමාධියට පහළ වදිනව නැත්නම්. දුගති මානසිකත්වයෙන් සමාධිය හම්බෙන්නේ සමාධිය හම්බෙනවා දුෂ්ට සමාධිය. සමාධි කොටි ගණන් තියෙනවා. පාප සමාධිය ගොඩ නැගිලා මිසක්. කවදාවත් සුද්ධ වූ සමාධිය ගුණ ගන්න හම්බෙන්නේ ප්‍රඥා පහළ කරන එක. ආර්ය ප්‍රඥා පහළ කරන ආර්ය සමාධිය ගුණ ගන්න අවශ්‍ය ක්‍රමයයි වේ. හරිවට්ටානින් කරන. ඒක වදනේ පිටුම ගන්න නැහැ. ඉතින් කතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගිතේ වායිතේ ආදි වලින් තුනි භාවි කතා කිරීමේ කතා නොකිරීමේදී කල්පනාකාරී වෙන්න කියවන්න ඕන. මලා 100න් ගලන කුරුක වෙන්න කිව්ව. ඔන්න ඔය ටික දැනගත්තොත් එහෙම පහා කර පියා ගන්න කුරු කර ගන්න ඕන. ඉඩ දෙන්නේ නැහැ. කොහොමද මලා 100 තියෙන්න ඕන. නරක බව දැනගෙන ඉබේ කඩායලා තිබිච්ච පුරුත කන පාලනය කරනවා දැන් ලස්සන. 100 පිටවගෙන ඉන්න ඕනේ ඔබ. ඊට පස්සේ පියා කල්ලෙන්න මොකද වෙන්නේ? ලස්සනට පාලනය වෙලා. බැරිලා කටයන්නේ තොල හැදීගෙන එනවලු කියනවා. මොකක්ද? තුණු කතාව ඕ බොරුව කතාව වෙන්න හදනවා. මාස අදහස දීලා ඉවරයි. පහපක්. අනික ආපහු අදහස දීලා ඉවරයි. ඩග්ගාල හික්මිය. ඒ හික්මිය එනකොට ටිකක් වැල්ලා වුණොත් තවටම තේරෙනවා. පොළු නලියනවා එහා පැත්තට යනවා මෙහා පැත්තට යනවා වටේ පිටේ ඉඳලා පිටේ ඉන්නේ. මොකද? වැරෙන හිත. බොරුවක් කියන්නේ එනවා. එනකොට හිත දෙනවා. ඔක බොරුවක් කියන්නේ එනවා. අන්න සතිපට්ඨානෙක මට ඔක වෙන්න. බොරුවක් කියවෙන්නේ නැත්නම් එන සුද්ධ වුණා නම් සතිපට්ඨානෙ සුද්ධත්ව වෙන්න ඉවරයි. ඒක පූර්ණයි. සතිපට්ඨාන කියන්නේ ඕකයි. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර මුල් කරගෙන. ඔය හිතවිලි නැගී ඉතින් ඔය වගේ ක්‍රියාව නැගෙනවා. කාණගත අදත්තාදාන කාමීච්ඡාදාන මුල් කරගෙන. ඒකෙන් බුදු වෙනවා විදිය. බොරු කියලා පරිවර්තන බලාපොරොත්තු මුල් කරගෙන කතාව නැගෙනවා. ඒක ඔය විදිහට ඉක්කොන. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන. ඔන්න ඔය දැඩි ලෝභේ සීමාට අතීත ලෝභයෙන් කියලා අයින් කරගන්න මනස. ව්‍යාපාදී මුදවා ගන්න. මිත්‍යාදිත්‍ය මුදවා ගන්න. හිතවිලක් එන්නේ නැවන මොනවාද මේ හිතවිලි? දැඩි ලෝභය මුල් කරගත්ත හිතවිලා දෙන්නේ. වැරදි වහාම ඉවත් කරන්න ඕනේ. එහෙනම් අලෝභයට හුරු කර ගන්නවා. අදිවේශයට හුරු කර ගන්නවා. අමෝහයට හුරු කර ගන්නවා. හුරු කරගත්තාම වෙන්නේ හිත හික්මෙනවා. සතර සතිපට්ඨානට වань. ඔන්න ඔය ක්‍රම ටික අරගෙන ගියාම යෝනිසෝ මානසිකාරී දහම් තේරුම් වලින් දහම්හාර ධර්මයෙන් මානසිකාරී නගලා. ඔන්නේ ලෝකයේ උපදින හැටි, පාපයේ ගොඩ නැගින හැටි, පාපයේ ගොඩ නැගිනොත් ඒකෙන් විඥානය පහළ වෙන හැටි, ඒ විඥානයත් අනුකූල පාප විඥානයක් වෙන හැටි, ඒ විඥානයේ නාම රූප බහැලා පාප නාම රූපය බහැ ගන්න හැටි. එතකන් දිවනාති ශරීරයේ මන ඒවට පාපීට ආයතන වෙන හැටි. ඒ නිසා මේ පාප ස්පර්ශය ලැබෙන හැටි. ඊට පාප වින්දනයේ පාප වේදනාව නැగిලා එන හැටි.
ඒ පාප විඳින දින ආස්වාදී වැඩිලා. ඒතකොට ඒකේ තණ්හාවේ බැඳෙන හැටි, ඒකේ ඇලිලා හැටි, ඇයිලා හිතා ඒකේ වෙල උපාදාන වෙන හැටි, ඒකෙන් පාප වාටපත් වෙන හැටි, භවයෙන් පාප ජාතිකයේ වෙන හැටි මෙහෙමයි කියලා දැනගත්තාට පස්සේ ඔහු දැනගන්නවා මෙන්න දුගති ජාතිය, මෙන්න දුගති ජාතියේ හේතුව. මෙන්න මේ දුගති හේතුව නිරෝධ කළොත් දුගතිය උපදින්න හේතු නැහැ. එහෙනම් දුගතිය උපදින්න හේතු නැති වෙන විදිහ මම වැඩි ටික හදාගත්තා නම් දැන් මට දුගතියක් නැහැ. සේකල නිරයයන්, සේකල ප්‍රේතේ විෂයයන්, සේකල දිස්සන්‍යෝනියයන්, සේකල අසුර නිකායයන්. නියතයෙන් සම්බෝධි බාරායනි සෝතාපන්න මේ හිත කැපින ආකාර කරන්නේ. කැපින දී හැකිද? කාගෙවත් හදවල. දහම් දැකලා පරිත්‍යාගපාදී තීරු මාර්ගයෙන් මෙන්න පාපයේ ගොන්නගලා පාකට වෙන හැටි. මෙන්න ඒ ගති හට ගන්න හැටි. යෝනිසෝ මනසිකාරින් ඔය ටික දැකලා. ඔය ටික මූලාරම්භ කරලා පටන් ගන්නවා Taman දන්නවා. මට නැවත වාදයක් නිරේත හේතු නැහැ. නිරේ උපදින විච සංඛාරිය මට ගොඩනගින්නේ නැහැ. විද්‍යාව පහළ වෙලා විද්‍යාව දුර වෙලා. මොකක් නිසාද? බුදුබණ හැදීට අහලා පංචසමුපාදයෙන් තෝරාගත්තා. තෝරාගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මනා සත්‍යය මම තේරුම් ගත්තා. ඒ සත්‍ය ධර්ම වල වැටහීම අවබෝධය ආවා. ඒ අවබෝධය වෙනස් වෙන්න හේතු නැති නිසා නැවත වාරයක් මට අපාගත වෙන්න වැටෙන්න හේතු නැහැ. මොකද සත්‍යාවෙන් ලැබු සත්‍යයක් මම ළඟ තියෙනවා. ඒක තමයි ධම්ම සත්‍ය. ඔක වෙනස් කරන්න කාටවත් බැහැ. එහෙනම් දන්නවා. මතු කවදාවත් ඔක අහින ගහපන් ඔක අපාය ඵලයෙන් පරි යවන්න විදියක් නැහැ. යන්න හේතුව මම ළඟ නැහැ. මොන විදිහෙන්වත් ඔක තිරසනෙක් කියන් කර තිරසනෙක් වෙන්න හේතුව මම ළඟ නැහැ. කාටවත් සාප කරලා තිරසනෙක් කරන්නත් බැහැ. අන්නේ යථාර්ථය දකින්න. දැකලා ඉතින් ඔහුටම කියන්න පුළුවන්. මම අපාය යන්න හේතු මත නැහැ. තිරසනෙක් වෙන්න හේතු මම ළඟ නැහැ. ඒක කියවිලා ඉවරයි. විරේතෙක් වෙන්න හේතු මම ළඟ නැහැ. ඒ වගේම අතුරුනිකායේ උපදින්න හේතු මම ළඟ නැහැ. සතර අපාගත වෙන්න හේතු මම ළඟ නැහැ. මම ධර්ම තුලින් නිවන කියන්නේ මොකද්ද? තේරුම් අරගෙන හිත විහිත ඉවරයි. අවදාහරි මගේ අවසාන ඉලක්කය උතනයි. නියතයි. සම්බෝධි පරායන සම්බෝධිය කරා යන්නේ මේ අවබෝධි පූර්ණ වීම කරා යන්නේ. මෙන්න මේ தත්ත්වය කියවම සෝදා ගන්නයි කියේ. ආර්යත්නාගේ මාර්ගය පස්සේ ගායි. කියන්න පුළුවන් දන්නවා. මේ ඔන්න ඔතන වදින උත්සාහ කරන්න ඕනේ. එතන පටන්ගෙන අවුදේ තියා දෙන්න ඕනේ නැහැ. කාගේවත් බලන් හම් දෙකුත් නැහැ. ආපුවා උපරිතරය හම්බිලා නරක නැහැ. අප්‍රමාදීන වැඩි කර හොඳයි. අහන්න හම්බුනේ නේදතරු අප්‍රමාද වෙන්නේ නැහැ. ලැබුව දහම් මාර්ගයෙන් දෝරාගෙන යමක් කාග සහගතද දේශ සහගතද මොහොත සහගත දෙකෙන් එකක් අතල්ලා ගියක් කවදා හරි. සාගතක් ඒ වෙන දාසක් කියනවා දේශක් ඒ මොහක් ඒ වෙන දාසක් කියනවා යාමින රාගක් කියව නිබ්බාන. දේශක් කියව නිබ්බාන මොහක් කියව නිබ්බාන. පූර්ණ කරගත්තාම නිවනේ පූර්ණයි. අයි සත්‍යය. මේ ඔතන කොහොමද? මේ ඔයගේ තෝරගන්න පුරුදු වෙන්න ඕනේ.